නමෝ බුද්ධාය හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ පින්වත් ස්වාමින් වහන්සේගෙන් අවසරයි. අද දවසෙත් අපි බලාපොරොත්තු වෙන්නේ පටිසෝතගාමි මේ උතුම් සදහම් කතිකාවත ආරම්භ කරන්න. ඔබ දන්නවා අපි දිගටම මේ පටිසෝතගාමි වැඩසටහන තුළ සෝතාපන්න ලක්ෂණ සාකච්ඡා කරගෙන ආවා. අපි කලින් දවසේ විශේෂයෙන්ම සාකච්ඡා කරා ස්වාමීන් වහන්සේ මේ සක්කාය දිට්ඨිය පිළිබඳ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම පිළිබඳ. ඒකෙදී අපි ස්වාමීන් වහන්සේ හරි ලස්සනට විස්තර කරා රූපය පිළිබඳ. කොහොමද මේ රූපයට බැඳිලා තියෙන්නේ, කොහොමද රූපේ සංයෝජනයක් වෙන්නේ සහ රූපේ කොහොමද මේ රූපයට තියෙන ආත්ම දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය කරන්න කියන එක. ඒක අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන තවත් විස්තර වශයෙන් ස්වාමීන් වහන්සේ කොහොමද රූපයට මේ සත්වයා සසර තුල බැඳිලා තියෙන්නේ. ඒක මේ පළවෙනි ලක්ෂක මේ පංච උපාදානස්කන්ධේ තියෙන රූප උපාදානස්කන්ධේ. ඒ වගේම මේ රූප උපාදානස්කන්ධේ කොහොමද මේ රූපයට තියෙන බන්ධනේ නැති කරගන්නේ. ඒකදී අපි සාකච්ඡා කරා රහතන් වහන්සේට තියෙන රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්. ඒතර පංචස්කන්ධයක් තමයි රහතන් වහන්සේට තියෙන්නේ. හැබැයි අනිත් සියලු දෙනාට අවශේෂ මාර්ගඵලලාභීන්ට සහ අනිත් මේ මාර්ගඵලයන්පත් නොවිච්ච හැම දෙනාටම තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. ඒතර මේ උපාදානියත් එක්ක තමයි මේ සසරේට බන්ධනය වෙලා තියෙන්නේ. ඒකට ස්වාමීන් වහන්සේ උපමාවකින් කලින් දවසේ ප්‍රකාමේ අපි සාකච්ඡා කරා අර මේ බලු කුක්කෙක් දන්වැලකින් කණුවක ගැට ගහලා තියෙන වගේ. එතකොට එයා ඒ දන්වැල ඔස්සේ තමයි බන්ධනයට ලක් වෙලා තියෙන්නේ. ඒ කණුව ඔස්සේ යම් මොහොතක ඒ දන්වැල ගැලවුණාද අන්න එයා ඒ බන්ධනේ නිදහස් වෙනවා. ඒකත් එක්ක කොහොමද පටුසිතකින් තමයි ඒ තාක් එයා වාසය කරන්නේ. එතකොට මෙන්න මේ කාරණා තමයි අපි කලින් දවසේ සාකච්ඡා කරේ. ඉතින් අද දවසෙත් ස්වාමීන් වහන්සේ අපි බලාපොරොත්තු වෙනවා කොහොමද මේ සක්කාය දිට්ඨිය තුල පංච උපාදානස්කන්ධේ රූපය පිළිබඳ කොහොමද මේ රූපේ සංයෝජනය කියන එක ප්‍රහාණය කරගන්නේ, මේ ආත්ම දෘෂ්ටිය නැති වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා සාකච්ඡා කිරීමට. නමෝ බුද්ධාය හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින අපේ පින්න ස්වාමීන් වහන්සේගේ අවසරය අප සාකච්ඡා කරමින් සිටියේ ස්වාමීන් වහන්සේත් මතක් කළා වගේ මේ සක්කාය දිට්ඨිය පිළිබඳව. එහි අපි පළවෙනි කාරණාව ගැන මූලිකව සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට එහිදී සක්කාය දිට්ඨිය ගැන කතා කරනකොට පංච උපාදානස්කන්ධය මුල් කරගෙන. ඒතර පංච උපාදානස්කන්ධයේහි රූපය ගැන විතරක් ආකාර 4කට. ඊට පස්සේ විදීමට ආකාර 4 ඔය විදිහට තමයි 20 කරුණු 20 කියන එක හැදෙන්නේ. එතකොට එහිදී පළවෙනි එක තමයි රූපං අත්තතෝ සමුපස්සති. රූපය ආත්මයක් හැටියට මුලාවෙන් දකිනවා. අන්න මුලාවෙන් ඒක දෘෂ්ටියකින් කරන්නේ මුලාවක් නේ. දෘෂ්ටියක් ඒ කියන්නේ මුලාවකටපත් නොකරන දෘෂ්ටියක් නැහැ. දෘෂ්ටි වලින් කරන්නේ මුලාවක් කරන එකයි. මෝහය කියන එක මුලාවකට. ඒ කියන්නේ දැන් මෙතන දැන් අපි අහලා තියෙන්නේ විපරීත සංඥාව කියලා. එතකොට මේ විපරීත සංඥාව තමයි මේ එක්තරා ආකාරයකින් මේ රූපය ආත්ම වශයෙන් දකින විපරීත සංඥාව. මේ සංඥා විපල්යාස කියලා ධර්මයේ අපි අහලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අනිත්‍ය දේ නිට්ටයයි කියලා දකින්න. දුක් දේ සැපයි කියලා දකින්න. අනාත්ම දේ ආත්මයි කියලා. දැන් මේ අනාත්ම දේ හැබැයි දකින්නේ ආත්මයි කියලා. ඒකයි මෙතන අන්න විපරීත දෘෂ්ටිය කිව්වේ. විපරීත සංඥාව. ඒ කියන්නේ තියෙන සැබෑ සත්‍ය දේ දකින්නේ නැහැ. එහෙම. එතකොට ඔන්න පළවෙනි එක තමයි අපි කතා කළේ ගියවර මොකක්ද රූපේ ආත්ම වශයෙන් දකින්න. එතකොට එතන රූපය කියලා කියුවේ සතර මහා ධාතු වලට. මේ සතර මහා ධාතුන්ගේ පැවැත්ම ටික තමයි ඔහු දකින්නේ. එතකොට එහි උපමාව ගිය පාරම කියන්න බැරි වුණා. පේටක උපදේශ පොත් වහන්සේගේ පේටක උපදේශ මේ පටිසම්භිදා මග්ගප්පකරණේ පොත් වහන්සේගේ තියෙන හරි ලස්සනට විග්‍රහ කරනකොට එතනදී ඒ තමයි කියනවා මේ රූපය ආත්මය වශයෙන් දකින්න එක තේරුම් ගන්න හරි ලස්සන උපමාවක්. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ පැවැත්මෙන් හටගත්තා රූපය තමාගේ වසඟේ පවත්ව ගන්න පුළුවන් කියලා දකින්න එකේ ලක්ෂණය කොයි වගේද කියනවා.
ඒක මෙන්න මේ වගේ කියනවා. යම්සේ දැල් වෙන තෙල් පහනක් තියෙනවා. ඒ තෙල් පහන දැල් වෙනකොට තෙල් පහනගේ යම් සිලුවක් වේද ඒක ඔන්න සිලුවක් තියෙනවා. තෙල් පහනේ යම් සිලුවක් තියෙනවනේ. සිලුවක් වේද ඒ වගේම ඒක තමයි සිලුවක් වේද හේ වර්ණයේ යම් වර්ණයක් වේද ඒ සිලුවය කියලා ওই විදිහට දකින්නවා කියනවා. නමුත් සත්‍ය මොකක්ද කියලා කියනවා. එතනදී උපමාවේදී විස්තර කරන සාරිපුත්ත මහරහතන්සේ සිලුවත් වර්ණයක් එකක්ම කොට දකි කියන. ඒක තමයි දෘෂ්ටියෙන් දකින්නේ. සත්‍ය මොකක්ද? හැබැයි නමුත් මොකක්ද? ඇත්ත తත්වෙ මොකක්ද? සිලුව වෙනත් එකක්මයි. වර්ණේ වෙනත් එකක්මයි. නමුත් දෘෂ්ටියෙන් ඉන්න කෙනා මොකද දකින්නේ කියනවා. සිලුවයි වර්ණයේ දෙකම එකට තමයි එන්නේ. එහෙම. ඒ දෙක ආකාර දෙකක් විදිහට දකින්න එක සියුම් දෙයක්. සියුම් දෙයක්. එහෙම. ඒකනේ දැන් මෙතන රූපය ආත්මයි කියන එක නෙමෙයි. දැන් සතර මහා ධාතු ටික ඔක්කොම තමාගේ වශයෙන් පවත්ව ගන්න පුළුවන්. දැන් ඒක මෙතන විස්තර කරනවා. පඨවි ධාතු එකක් වෙන එකක් කියනවා. පඨවි ධාතුවේ ලක්ෂණය තමයි ඒක හැමම තියෙනවා කියන්නේ. ආත්මය කියන්නේ වෙන එකක් කියනවා. පඨවි ධාතුව ආත්මයි කියලා ගැනීම තමයි යන්න වැරද්ද කියලා කියනවා. ඒක තමයි අර සිලුවයි එළියයි දෙකම එකට ගත්තා කියලා කියන්නේ. හැබැයි දෙක තියෙන වෙනම කියනවා. අනාත්මයි ඒ වගේම පඨවි ධාතුව වෙනස් කියලා කියනවා. දෘෂ්ටියෙන් තමයි මේක. දෘෂ්ටියෙන් තමයි හරියටම හරිය අපේ සංස ආත්මයි කියලා ගැට. ඒකයි මේකට ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ. එහෙම. මේවට කියන නම මොකක්ද? සක්කාය දෘෂ්ටිය. නැත්නම් ආත්ම දෘෂ්ටිය කියන්නේ ඒක. වැරදි මේ දෘෂ්ටි වලට කියන්නේ ආකාර මතවාද ආකල්ප. ඒක ඒ ඔස්සේ තමයි දැන් මේකේ ආකල්පය මොකද්ද? ආත්මය නම් වූ ආකල්පය. නමුත් ආත්මය කියන්නේ ආත්මය කියලා දෙයක් නැහැ. නමුත් පඨවි ධාතුව කියන එක ආත්මයි නෙමෙයි. පඨවි ධාතුව කියන්නේ වෙනම එකක්. පඨවි ධාතුවේ ඒ කියන්නේ කෙස් කියලා දෙයක් නැතුව නෙමෙයි ලෝකේ. ජලයේ ගසාගෙන යන දී වෙලා යන ස්වභාවය කෙලසොටු සෙමසරව නැතුව නෙවෙයි. තේජෝ ධාතු කියන එක නැතුව නෙමෙයි සන්තප්පති ජිරියති පරිඩහයති කියන තේජෝ ධාතු නැතුව නෙවෙයි. තියෙනවා ලෝකේ. ඊට පස්සේ උද්දංගමා වාතා දෝගමා වාතා කුජ්ජිසය වාතා කියන වායෝ ධාතුව නැතුව නෙමෙයි ලෝකේ තියෙනවා. ඒ තියෙන දේ ඒ ධාතු කියන්නේ එකක්. ඒක කෙරේ යන වැරදි ලෙස ග්‍රහණය වෙන ආත්ම සංඥාව කියන්නේ තව එකක්. ඒ දෙකින් තමයි දෘෂ්ටියකට යන්නේ. ඒක තමයි යන්නේ වැරද්ද කියන්නේ. අන්න ඒක තමයි කියන්නේ මේ පළවෙනි එක කියන රූපේ ආත්මය කියලා පිළිගන්නවා කියන්නේ අන්න ඒ වගේ ලක්ෂණයක්. ආත්මය කියන්නේ එකක්. මේ සතර මහා ධාතුට කියන්නේ වෙන එකක්. අපි යන්න අරගෙන තියෙන්නේ. තමාගේ වසඟේ පවත්වා ගන්න පුළුවන් කියන එක වැරදි කියනවා. ඒ ලස්සන උපමාව. ඊට පස්සේ උන දේශනාවේ තියෙනවා දෙවෙනි එක තමයි කියනවා ගද්දුරබෝධ සූත්‍රය පළවෙනි එක රූපං අත්තතෝ සමනුපස්සති. ඊට පස්සේ දෙවෙනි එක කියන රූපවන්තං වා අත්තාන. පළවෙනි එක මොකද්ද? ආත්මය මේ රූපේ ආත්මය කියලා මුලාවෙන් දකිනවා. ඊට පස්සේ තමයි ආත්මයක් කියන කරුණ රූපයෙන් තමයි හැදිලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කරුණු නිසා තමයි මේ ආත්ම කතාව කතා වෙන්න පුළුවන් කියලා කියන්නේ. අන්න ඒ වගේ එකක්. ආත්මයක් කියන එක මේ රූපයෙන් තමයි හැදිලා තියෙන්නේ. දැන් පළවෙනි කිව්වේ රූපය තියෙනවා ඒ ටික ආත්මයි. තමගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. තමගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියන කතාව එන්නේ මොකකින්ද මේ පඨවි ආපෝ තේජෝ වායෝ නිසා. එහෙනම් අන්න ඒක තමයි දෙවෙනි එක කියලා කියන්නේ. ඒක තමයි මේ මෙතන මේ ඒක විස්තර කරනවා මේ මොකේද පටිසම්භිදා මග්ගපකරණෙත් කොහොමද? ඒ තමයි ආත්මය රූපවත් කොට දකින්නේ යම් මේ කොයි විදිහටද කියලා. දැන් දැන් මේකේ මොකද කියන්නේ දැන් අර ආත්මය කියන එක හැදලා තියෙන්නේ මොකෙන්ද? පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. ඒක මේ වගේ කියනවා. කොහොමද ඒකට උපමාව කියනවා? හරියට ඔන්න වෘක්ෂයක් තියෙනවා කියනවා. ගහක් තියෙනවා කියනවා. දැන් ඉර වායනකොට ඒ ගහේ ඡායාව වෘක්ෂයේ ඡායාව පොළවට වැටෙනවනේ. එතකොට කෙනෙක් ඉන්නවා කියලා කියනවා ඡායාව නිසා තමයි වෘක්ෂය කියන එක තියෙන්නේ කියලා. කවදාවත් වෙන්න පුළුවන්ද? බලන්න දෘෂ්ටියක තියෙන බරපතලක මේක කියනවා කොහොමද? ඔන්න මෙහෙම කියනවා. යම්සේ
ඡායා සමාපන්න වෘක්ෂයක් වන්නේද? ඡායාවක් තියෙන දැන් වෘක්ෂයක් තියෙනවා ඔන්න තියෙනවා. ඡායව නැල්ල තියෙනවා. ඒ වෘක්ෂය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේය. මේ වෘක්ෂය හරිනේ මෙන්න වෘක්ෂය කියලා වෙනම පෙන්වන්න පුළුවන්. මේ ඡායාවයි. මෙන්න ඡායාව කියලා හේවණල්ල කියලා වෙනම පෙන්වන්න පුළුවන්. නමුත් එයා කියනවා වෘක්ෂ ඔන්න තියෙන වෘක්ෂයේ අනෙකගේ ඡායාව අනෙකගේ. හරිනේ. වෘක්ෂයත් අනෙක ඡායාවත් අනෙකක්. හරි. නමුත් මෙයා කියන වැලිත් මේ වෘක්ෂය මේ ඡායාවෙන් නිසා හටගත්තේ. කවදාවත් වෙන්න පුළුවන්. ඡායාව නිසා වෘක්ෂයක් හටගන්න පුළුවන්. නමුත් මෙයාගේ තියෙනවා අර පළවෙනි කතාව තියෙන. දැන් පළවෙනි එකේ වැටියයි එළියයි ඔක්කොම නෙගත්තේ. නමුත් මේකේ මෙයා බලන්න වෘක්ෂය අනෙකක් ඡායාව අනෙකක් කියනවා. හැබැයි වැරදි තියෙන්නේ මොකද්ද? ඡායාවෙන් තමයි වෘක්ෂය එන්නේ. දැන් මේ කිව්ව ආත්ම දෘෂ්ටියම අනිත් පැත්ත. ආත්ම දෘෂ්ටියම අනිත් පැත්ත. දැන් පළවෙනි එකේ කිව්වේ පඨවියාපෝ තේජෝ වායෝ ටික ආත්මයි කියලා. දැන් දෙවෙනි එකේ කියන්නේ මොකද්ද? පඨවියාපෝ තේජෝ වායෝ ටිකෙන් තමයි මේ ආත්මය කියන එක හැදුනේ කියලා. ඔන්න දෙවෙනි එක. බලන්න හරි ලස්සනයි මේ ධර්මය. එහෙනම් මේ උපමාවෙන් අන්න එක තේරෙනවා කියන්නේ. ඊට පස්සේ ඔන්න තුන්වෙනි එක කියන රූපය ගැන ඊළඟට භාග්‍යතුන් හස් දේශනා කරන අත්තනිවා රූපං තුන්වෙනි එක. පළවෙනි එක කිව්වේ ආත්මේ හැටියට රූපේ මුලාවෙන් දකිනවා. ආත්මයක් කියන එක රූපයෙන් හැදිච්ච දෙයක් හැටියට මුලාවෙන් දකිනවා. ඊළඟ එක අත්තනිවා රූපං. ආත්මේ තුල රූපේ තියෙන බව මුලාවෙන් දකිනවා. ආත්මය තුල දැන් උන ආත්මය කියලා එකක් තියෙනවා. මෙහෙම රවුමක් තියෙනවා කියලා නේද? ආත්මය කියලා රවුමක් තියෙනවා. මේ උදාහරණයක්. අපි රවුමක් ඇඳ කිව්වම මෙහෙම ආත්මයි. එතකොට මේ රවුම ඇතුලේ තියෙන ටික ඔක්කොම ආත්මයි. ඒකේ තුල රූපය කියලා එකක් තියෙනවා. කියලා ඔන්න මුලාවෙන් දකිනවා. ඒකට හරි ලස්සන උපමාවක් කියනවා මෙතන කොයි වගේද? දැන් ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් කියනවා. ඔන්න කියනවා මෙහෙම කොහොමද? ඔන්න මලක් තියෙනවා කියනවා. මලකින් මොකද කරන්නේ? සුවඳක් ලබා දෙනවනේ කියලා කියනවා. යම්සේ ගන්ධ සම්පන්නෝ පුෂ්පයක් වන්නේද? ඒ පුෂ්පය ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ ය. මේ පුෂ්පය ඔන්න මල කියලා වෙන් කර මේ බලන්න කියලා වෙන් කර. මේ ගන්ධයයි. පුෂ්පේ අනෙකකි ගන්ධේ අනෙකකි. හරිනේ කතාව. වැලිත් මේ ගන්ධය තෙමේ මේ පුෂ්පෙහිම මේ ගන්ධය කියන එක තියෙන්නේ මේ මලේ ඇතුළෙමයි මේ මලෙම්ම තමයි මේ ගන්ධය ඇති වෙන්නේ කියලා මෙයා හිතන් ඉන්නවා කියන්නේ. අන්න ඒ වගේ තමයි කියනවා. ආත්මය කියලා එකක් තියෙනවා. ඒකේ ඇතුළේ කිඳා බහැලා තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ ටික තියෙන්නේ. එහෙම එකක් ගන්න කියනවා. කියන්නේ තමාගේ වසංගයේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා. මේක ඇතුළේ මේ පඨවි ආපෝ තේජෝ කියන එක තියෙනවා. එහෙම. එතකොට ඒකෙන් දෘෂ්ටියකින් බැඳිලා තියෙනවා. වැරදි විදිහකට දැන් ඒක තමයි ඔය පිළිගන්නේ ආත්මය තමාගේ වශයෙන්. දැන් ඔය සමහර ආගම් වල තියෙන මේ කය ආත්මයි කියන එක. එහෙම. එයා කය කියන එක ආත්මයි කියලා පිළිගන්නවා. හැබැයි සිත කියන එක එයාලා පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ එයාලා සමහරවිට සලකන්නේ මේ ජීවය කියන්නේ ආත්මයක් කියන්නේ අන්න ඒකයි කියන එක. එහෙම. එයාලා සලකන්නේ මේක දැන් මේ ආත්මයක් විදිහට අරගෙන කියන්නේ එයාලා ඒකයි. මගේ ආත්මේ මේ ජීවිතේ ඊළඟ ආත්මය කතා වෙන්නේ ඒකයි. කියන්නේ තමාගේ වසංගයේ පවත්වන්න පුළුවන් කියන දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටිය ආත්මය කියන සංඥාව තුල මේ පඨවි ආපෝ තේජෝ ටික ඇතුලේ හොඳට කිඳා බහැලා තියෙනවා. මලෙම්ම තමයි මේ සුවඳ එන්නේ කියලා කියන්නේ. එහෙම. අන්න ඒ උපමාවෙන් හොඳටම තේරෙනවා. මලෙම්ම තමයි සුවඳ එන්නේ. ආත්මය කියන එක ඇතුලෙන්ම තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කතා කරන්න පුළුවන් කියලා කියනවා. රූපේ. ආත්මෙන් තොරව කතා කරන්න බෑ කියලා. එහෙම. තොර පැවැත්මක් නැහැ කියන එක. ආය ආත්මම තමයි. ඒක තමයි දෘෂ්ටියක් කියන්නේ. ඔය තුන්වෙනි එක. හතරවෙනි එක කියනවා කොහොමද? හතරවෙනි එක රූපස්මින් වා අත්තාන. ආත්මය කියන දැන් රූපය කියලා එකක් තියෙනවනේ. රූපය තුල තමයි අන්න ඊට පස්සේ කියන ආත්මය තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කොටසක් තියෙනවා. ඒ එක පඨවිය තුල තමයි ආත්මය තියෙන්නේ. වායෝ තුල තමයි ආත්මය තියෙන්නේ. තේජෝ එක තුල තමයි ආත්මය තියෙන්නේ. ආපෝ එක තුල තමයි ආත්මය තියෙන්නේ. කලින් කිව්වේ ආත්මය තුල පඨවි ආපෝ තේජෝ කතාව. හතරවෙනි එක කියන්නේ පඨවි ආපෝ තේජෝ කියන සතර මහා ධාතු ටික ඇතුලේ තමයි ආත්ම කතාව තියෙන්නේ කියලා. ඒකට හරි ලස්සන උපමාවක් කියනවා. මෙන්න මේ වගේ කියනවා. කොහොමද
ඒ තමයි කියනවා යම් පුරුෂයෙක් මෙසේ කියන්නේ. යම් කරඬුවක බහාලන ලද මණිකක් වන්නේ ය. ඒ ගැන පුරුෂයෙක් මෙසේ කියන්නේ. මේ මණිකය. හරිනේ. ඔන්න එයා වෙන් කළා. මේ මණික් ටික හරි. මේ කරඬුවය. දෙක ඔන්න වෙන් කරලා තියෙනවා. නමුත් මෙයා කියනවා මණික අනෙකෙකි කරඬුව අනෙකෙකි. හරිනේ ඔන්න හරි. එතකොට මෙයා කියන වැලිත් ඒ මේ මණික් තෙමේ මේ කරඬුවේ වේයයි. මෙසේ කරඬු විහිලා මණිකද දකී කියන. එතකොට කරඬුවේ ඇතුලේ තමයි මණික තියෙන්නේ. අන්න ඒ විදිහට දකින්නවා. ඒ වගේ තමයි කියන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ඇතුලේ තමයි තියෙන්නේ ආත්මය කියන එක. අසංගේ පවත්වන්න පුළුවන් කියන්නේ. එතකොට මේ දෘෂ්ටිවල තියෙන භයානක මේ දෘෂ්ටිවල තිබෙන ස්වභාවය තමයි මේකෙන් වෙන්නේ. එයාට කවදාවත් දැන් මේ සක්කාය දිට්ඨිවල මේ කරුණු දැන් අපි මේ අවසානයේ කතා කරපු කරුණු දෙකේ තියෙන භයානකකම තමයි මේකෙන් එයා කවදාවත් අනිත්‍ය කියන එකවත් පිළිගන්නේ නැහැ. දුක කියන එක පිළිගන්නේ නැහැ. එතකොට ඒ නිසා තමයි මෙයා කියන්නේ දුක දෙන්නේ එක්ක කියනවා ආත්මය නිසා දුක දෙනවා. නැත්තම් කියනවා පඨවි ආපෝ තේජෝ වලින් දුක දෙනවා ආත්මයට. දැන් ওই දෘෂ්ටියනේ මිනිස්සු කියන්නේ බාහිරින් දුක දෙන්නේ බාහිරින් තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ කියලා. ඒක තමයි මේකට හේතුව. මෙන්න මේ සක්කාය දිට්ඨිය තුල ඉන්නේ මෙන්න මේ දෘෂ්ටියෙන් තමයි ඒක ඇති කරවන්නේ. ඒකට එයා හිතන්නේ බාහිරින් තමයි හැමදේම දෙන්නේ කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ටිකට මේ ටිකෙන් තමයි ආත්මය දෙන්නේ. එහෙම නැත්නම් ආත්මය කියන එක තුල තමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට ඒකෙන් කියන්නේ කවදාවත් අවබෝධයක් යන්න බෑ කියලා. එතකොට ඒ නිසා තමයි දැන් සාස්වත උච්ඡේද දෘෂ්ටි දෙකට බලපන්නේ ඔන්න ඕක. ශාස්වතය කියනවා සදාකාලිකයි කියලා. එතකොට අන්න එයා ඒක තමයි කියන්නේ ආත්මය කියන වචනය තුල තමයි පඨවි ආත්මය කියන එක තුල තමයි පඨවි ආපෝ තේජෝ තියෙන්නේ. එතකොට එයාට ඒක ශාස්වත හැමදාම තියෙනවා. වෙනස් වෙන්නේ නැහැ ඒක. නිට්ටයයි. උච්ඡේදෙට ගියාට පස්සේ මෙතනින් ඉවරයි. පඨවි ආපෝ තේජෝ ටිකෙන් තුල තමයි ආත්මය තියෙන්නේ. එතකොට පඨවි ආපෝ තේජෝ ටික අහක් වෙච්ච ගාම ආත්ම කතාවක් නැහැ. එතකොට අන්න මෙතනින් වැඩේ ඉවරයි. ඔය දෙකනේ යන්නේ ලෝකේ. මෙරිලා ගිහිල්ලා ස්ථීර වෙනවා. නැත්තම් මැරුණට පස්සේ ආත්ම කතාව ඉවරයි. ඔන්නේ උච්ඡේද ශාස්ත්‍ර දෘෂ්ටි වලට බලපාන සක්කාය දිට්ඨිය කරුණෝය. ඒතර ඔය විදිහට රූපේ ගැන හතර ආකාරයකින් විස්තර. මේ උපමා වලින් හරි ලස්සනට දෙන මලෙන්ම තමයි ගන්ධ එන්නේ කියන හරි බලන්න. ඊට පස්සේ කරඬුව ඇතුලේ තමයි මැනික තියෙන්නේ. ඒ වගේ ගන්න කියනවා. උපමා වලින් අපි හරියට තේරෙන පළවෙනි දැන් දෙවෙනි එක දැන් දෙවෙනි එක බලන්නකො. ඡායාව නිසා තමයි වෘක්ෂය තියෙන්නේ කි වෙන්න බෑනේ. එහෙම. නමුත් එයා පිළිගන්න දෘෂ්ටියක තියෙන බරපතලකම ගන්න. ඒකේ මුලාව කියන එක අපිට හොඳට තේරෙන පොඩි ළමයෙකුට උනත් කිව්වොත් එහෙම දැන් ඕන තේරෙන්නේ නැති මිනිස්සුෙකුට කිව්වත් හෙවණැල්ල නිසා ගහ තියෙනවා කිව්වොත් hina වෙනවා. එහෙම. ඒක අන්න ඒ වගේ ඒක වගේ දෘෂ්ටියක් කියනවා දෙවෙනි එක. එහෙම. පළවෙනි එකට මොකද්ද කිව්වේ? මර සිළුවෙන් තමයි එළිය දෙන්නේ එළියෙන් තමයි සිළුව දෙන්නේ. ඒ දෙක එකිනෙකට හැමුත් වෙනස්. අන්නේ කරුණු වලින් අපිට හොඳට මේ රූපය ගැන බැඳලා තිබෙන ආකාරය තේරුම් ගන්න. ওই විදිහට තමයි වේදනාව ගැනත් කියන්නේ. වේදනාවට උපමා හතරම තමයි ගන්න. සංඥාවටත් ඒ විදිහට. දැන් වේදනාව ගැන විස්තර කරනකොට භාගතුන එතනදි ගන්නේ දැන් රූපේට සතර මහා ධාතුනේ ගත්තේ. ඒත් මේ පටිසම්භිදා මග්ගප්පකරණේම තියෙනවා. එතකොට ඒකෙදිත් පළවෙනි එක කියන්නේ මොකද්ද? වේදනාව ආත්මය කියලා ගන්න. විඳීම් තමාගේ වශයෙන් පවත් ගන්න පුළුවන් කියන එක. එතකොට එතනදි විස්තර කරන වේදනාව කියන එක අපි දන්නවා. එතනදි විස්තර කරන ඇසේ ඇතිවන වේදනාව, කනේ ඇතිවන චක්කු සම්පස්සජා වේදන ඇසේ ස්පර්ශයෙන් හට ගන්නවා විදිහ. ඊට සෝත සම්පස්සජ කනේ ස්පර්ශයෙන්, නාසයේ ස්පර්ශයෙන්, දිවේ ස්පර්ශයෙන්, කයි ස්පර්ශයෙන්, මනසේ ස්පර්ශයෙන් හට ගන්නා වූ සැප දුක් මධ්‍යස්ත. ඒ සියලු වේදනාව ඇසට තුනයි. කනට ওই විදිහට සැප දුක් මධ්‍යස්ත ස්පර්ශයෙන් හට ගන්නවා. නාසයට ওই විදිහට ආයතන හයටම. ඒ සියලු විඳීම් මෙයා මොකද හිතන්නේ? තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ආත්මයි කියලා ගන්නවා. විඳීම ඔස්සේ යන්නේ. එහෙම. ඒක සක්කාය දිට්ඨිය තමයි ඇති. නමුත් අනාත්මයිනේ. අපි වුණත් කරන්න යන්නේ අනේ ඒකනේ. අපිට දුකක් කෙනකොට අපි හිතනවා දුකයි දුක නමුත් අනාත්මයි. ඒ සක්කාය දිට්ඨිය තුල ඉන්න නිසා තමයි අපිට ඒක තේරෙන්නේ නැත්තේ. එතකොට දැන් හරි ලස්සනට දේශනාව තුළ තියෙනවනේ අපේ ශාස්ත්‍ර කලින් වැඩසටහන අවසන් කරනකොට කිව්වේ මොකද්ද? සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම නිසා සාක්ෂාත් වෙන්නා උදේ
සෝවාන් කියලා. එහෙම. එතකොට මෙන්න මේ විදිහට සක්කාය දිට්ඨිය මේ වේදනාව ගැන වේවා, රූපය ගැන වේවා, සංඥාව ගැන වේවා කුමක් හරි ගැන ප්‍රහාණය කරන්න එයා නුවණින් විමසන්න ඕනේ. එහෙම. මේක ප්‍රහාණය වෙන්නේ මේ දැන් මේ හැම එකකම ආත්මය 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 කියලානේ මේ ඇලෙන්නේ. එතකොට එයා සිහි කරන්න ඕනේ අනාත්මයි 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 කියලා. මේක දුකයි දුකයි කියලා. මේක අනිත්‍යයි අනිත්‍යයි කියලා. ඒක හරි ලස්සනට සීල සූත්‍රයේ තියෙනවානේ. අහනවා ස්වාමීනි භාගතුන සද්ධානුසාරී ශ්‍රාවකයා කුමක්ද සිතන්න ඕනේ කියලා අහනවා. ඒක සද්ධානුසාරී ධම්මානුසාරී වෙන්නේ මොකක්ද හිතන්න ඕනේ කියලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම හිතන්න ඕනේ කියන පංච උපාදානස්කන්ධය. එහෙම. සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකේ සෝවාන් වෙන්නේ මොකක්ද හිතන්න ඕනේ කියලා. නුවණ විමසිය යුත්තේ. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන. මේක තමයි මේ. එහෙම. ඒ සිතන් නැති තාක් තමයි මේ සක්කාය දිට්ඨියට යහුවෙලා ඉන්නේ. දැන් හතරවෙනි එක තුන හතර කරුණු දෙක ගත්තොත් එහෙම සක්කාය දිට්ඨියේ අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන මෙලෝ විශ්වාසයක් නැහැ නේ කියන්නේ. එහෙම. ආත්මය කියන එක ආත්මය කියන එක තුල පඨ ව්‍යාපෝ තේජෝ වායෝ තියෙන කියලා හිතන්නේ. ආත්මය කියන එක තුල සැප දුක් උපේක්ෂා මධ්‍යස්ථ විඳීම් තියෙන කියලා. ඒ විඳීම් කියන ඔක්කොම තමයිගේ වශයෙන් ආත්මයි කියලා හිතන්නේ. ඒ තුල තියෙන්නේ කියලා. ආත්මය කියන එක නැති වෙච්ච ගමන් විඳීම් ටික ඉවරයි. එතකොට හතරවෙනි එකේදී මොකද්ද කියන්නේ? විඳීම් කියන ඒවා තුල තමයි ආත්මය කියන එක තියෙන්නේ. ඒතර විඳීම් පෙති ඔක්කොම හක් කරපු ගමන්ම ආත්මය කියන එක ඉවරයි. එහෙම. එහෙම එකක් නෙමෙයිනේ මේ. ඒ තමාගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක් තුල විඳීමක් නැහැ කියන මට්ටමකට එනවා. එහෙම. ඒ ආකල්ප ටික දැන් මේ ඇත්තට මේ ආකල්පනේ. මේ මතවාද. එහෙම. දැන් ශාස්ත්‍රය කියන්නේ මතවාදයක් දෘෂ්ටියන්නේ ආකල්පයන්නේ. උච්ඡේදය කියන්නේ දෘෂ්ටියක් මතවාදයක් ආකල්පයක්. ඒ නිසා තමයි යා මේවට අහු වෙලා යන්නේ. එහෙම. දැන් මේ සංයුත්ත නිකායම තියෙනවා ditthi සංයුත්තේ වෙනම. එතකොට ඒක ditthi සංයුක්තේ වෙනම තියෙනවනේ සෝවා අපි වෙලාවක් තිබ්බොත් කතා කරමු. එතකොට ඒ දෘෂ්ටි වලට හේතුව මේ සක්කාය දිට්ඨිය කියනවනේ. ඒතර මේ සක්කාය දිට්ඨියක තියෙන බරපතල එක. ওই විදිහට මේ උපමාවලින්ම සංඥාව ගැනත් කියනවා. හතර ආකාරයකින්. සංඥාව කියන්නේ මොකද්ද? හඳුනා ගැනීම. ඇසෙන් හඳුනා ගන්න රූපේ, කනෙන් හඳුනා ගන්නව ශබ්දේ, නාසයෙන් හඳුනා ගන්නව ගඳ සුවඳ, දිවෙන් හඳුනා ගන්නව රස, කයෙන් හඳුනා ගන්නව පහස, මනසින් හඳුනා ගන්නව අරමුණු. ඒ ඔක්කොම ව්‍යා ගන්නවා කියන ආත්මයි කියලා. සංඥා සියල්ල මගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් පළවෙනි. ඊට දෙවෙනි එක ගන්නවා මොකද්ද? ආත්මයි කියන එකෙන් තමයි මේ සංඥාව හැදිලා තියෙන්නේ. එතකොට ආත්මීය ස්වභාවයකින් තමයි මේ සංඥාවන් කියන්නේ හැදිලා තියෙන්නේ. තුන්වෙනි එක ගන්නවා යා ආත්මයේ තුල තමයි මේ සංඥා ටික ඔක්කොම තියෙන්නේ ඇතුලේ. හතරවෙනි එක ගන්නවා කියනවා යා මොකද්ද? සංඥා ටික ඇතුලේ තමයි ආත්මය කියන එක තියෙන්නේ කියලා. බලන්න මේ දැන් අපි මේ කතා කරලා අපි වුණත් ඔබ වුණත් අපි හැමෝම ඉන්නේ මේ මොහොතේ මේ සක්කාය දිට්ඨිය තුරනේ. එතකොට මේ අපි කතා කරන මේ සිද්ධි දාමය තමයි අපිට නුවණින් දකින්න තියෙන යම් කිසි කෙනෙකුට. ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන. අන්නේ ප්‍රත්‍යක්ෂය තමයි ප්‍රත්‍යක්ෂ කරන්න උට උපකාර වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය. අනිත්‍ය දුක්ඛ අනාත්ම විදර්ශනාව. මේ විදර්ශනාවෙන් තමයි මේ අපි කතා කරන මේ ධර්මපරයය කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්න හම්බෙන්නේ. ඒ ප්‍රත්‍යක්ෂය තමයි යන්නේ සෝවාන් කියලා කියන්නේ. ඒ ප්‍රත්‍යක්ෂයෙන් වෙන ආනිසංසය තමයි සතර අපායන් නිදහස් වීම. එහෙම. අන්න එහෙම එකක් තියෙනවා. එතකොට සංස්කාරය ගැනත් එහෙමයි කියනවා. මේ හරි ලස්සනයි. සංස්කාරය කියලා කියන්නේ රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ ඒ කියන්නේ හඳුනාගත් රූපයට අනුව චේතනා පහළ වීම. හඳුනාගත් ගඳ සුවඳට අනුව චේතනා පහළ වීම. හඳුනාගත් රසයට අනුව චේතනා පහළ වීම. හඳුනාගත් පහසට අනුව චේතනා පහළ වීම. හඳුනාගත් අරමුණු වල අනුව චේතනා පහළ වීම එයා මොකද දෙන්නේ? ආත්මයි. මගේ වශයෙන් පවත් ගන්න පුළුවන්. චේතනාව ඔස්සේ දෘෂ්ටියට බැඳෙනවා. දෘෂ්ටියකට බැඳෙනවා. එහෙම. දැන් ඒකනේ අපි කලින් වැඩසටහනේ කතා කරේ. ඒ දේ අනුව එයා අන්න හිතනවා ඒකාන්තකොටම මේ දිව්‍ය ලෝක යනවා. එහෙනම් ඒකාන්තකොට දිව්‍ය ලෝක යන එකත් ඒ විදිහට චේතනාවකින් පුළුවන් නම් එහෙනම් මිනිස්සුන්ට පුළුවන් ඒකාන්තකොට මම නිරේම යන්නේ කියලා. අකමැත්තෙන් උනත් එයා නිරේ යවන්නේ. ඕක හරි ලස්සනට තියෙනවනේ ගාමිණී සංයුක්තයේ සූත්‍රයක. තියෙනවනේ වතුර තෙල් කලයක් ගන්නවා කියනවා භාගතුන් වහන්සේ. එහෙම. තෙල් කලය අරගෙන ඒ පුද්ගලයා වතුරට බහැලා ඒ තෙල් කලේ වතුර ඇතුලේදී බිඳිනවා කියනවා. බින්දට පස්සේ තෙල් කලේ මොකද වෙන්නේ කියලා අහන භාගතුන් වහන්සේ.
ඒ තෙල් ටික උඩට එනවා කියනවා. උඩ පාවෙන්න ගන්නවා කියනවා. අර වලං කටු ටික මේ කියන්නේ කලේ කටු ටික මැටි කටු ටික වතුරට යනවා. වතුර යටට බහිනවා කියනවා. ඊට පස්සේ අර පුද්ගලයා පතනවා කියන උඩ ඉන එම්බා තෙල් යටට ඵල යනවද කියලා. එම්බා මැටි කටු උඩට වර වෙනවද කියලා. නැහැ කියනවා. ඒ නිසා ප්‍රාර්ථනාවෙන් සංස්කාරය තමාට ඕන විදිහට පවත්වන්න බෑ කියනවා භාගතුන් වහන්සේ. ඒතර කර්මයේ මුල් කරගෙන කියන්නේ. ඒක කර්මය කියන්නේ සංස්කාර. ඒතර බලන්න මේ අපි ධර්මයේ අපි සමහර විට ධර්මයේ කියලා අපි හිතන් ඉන්නේ අපි ධර්මයේ කියලා හිතන් ඉන්න දේවල් සක්කාය දිට්ඨියට අයිති දෙයක්. ධර්මයේ කියලා හිතන් ඉන්නේ. වැරදි. ධර්මයට පරිබාහිර දෙයක්. ධර්මයට පරිබාහිර දෙයක් සක්කාය දිට්ඨියකින් ධර්මය කියලා අල්ලන් ඉන්නේ. සක්කාය දිට්ඨියකින් අපි හැමදාම හිතන් ඉන්නේ මට බයින් එකයි මට වතුර ටික දුන්නේ නැහැ කියන එකයි. ওই ටික ගැන කියලා දාන්න විතරනේ. නමුත් සක්කාය දිට්ඨිය කියන එකේ ගැඹුර බලන්න. දැන් අද ලෝකේ මිනිස්සු ඕන කෙනෙක් සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ අපේ දැන් ඔන්න මට වතුර ටිකක් දුන්නේ නැහැ. අරයට විතරේ වතුර දුන්නේ. කියලා හිතනකොට ඔන්න අපිත් කියනවා ඕක සක්කාය දිට්ඨියන අයින් කරලා දාන්න කියලා. එතකොට වතුර දිදී හරි වතුර දීලා මේව කරා කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙලාද? නෑනේ. ඒකයි සක්කාය දිට්ඨිය කියන්නේ හරි සියුම් දෙයක්. ඒකයි භාගතුන් වහන්සේ දේශනා කළේ අපේ ස්වාමීන් වහන්සේට මතක ඇති. ගල්කැට හතක් ගන්නවා අතට චූටි ගල්කැට. අහලා ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා එතන හිටපු පින්වත් මහන්නේ මේ ගල්කැට හතද විශාලයි. අර හිමාල පර්වතය ඔබට පේන කියලා. ස්වාමීනි භාගතුන් වහන්සේ හිමාල පර්වතයේ මහා විශාලයි. ඔබ වහන්සේගේ ශ්‍රී හස්තයේ තිබෙන ගල්කටත් එක්ක ස්වාමීනි සසඳන්නවත් බැහැ කියනවා. මේ වගේ තමයි පින්වත් මහණෙනි. අර පෙනෙන හිමාල වගේ තමයි කියනවා. සෝවාන් ශ්‍රාවකී ප්‍රහාණය කරපු සතරපා ගාමී අකුසල් කියන. සසරේ යාගේ ප්‍රහාණය වෙච්ච දුක. මේ ගල්කැට හත් වගේ කියනවා මේ අතේ තියෙන තව යාට විඳින්න තියෙන දුක කියලා කියනවා. ඒකට බලන්න. අපි මේ වතුර කෝපයක් දුන්නේ නැහැ. ඒක මහා සක්කාය දිට්ඨිය කියන එක කතා කරනවා. සක්කාය දිට්ඨිය කියන්නේ වතුර කෝප කතාවක් නෙමෙයි. මට මේ කන්න දුන්නේ නැහැ මට බොන්න දුන්නේ නැහැ කියන එක විතරයි. එතකොට අන්න ඒක සක්කාය දිට්ඨිය අතිශය සියුම් කරුණක්. ඊට පස්සේ සංස්කාරය ගැන ওই විදිහට දේශනා කරනවා. එතකොට සංස්කාර ආත්මය. ඊට පස්සේ දෙවෙනි එක කියනවා ආත්මයෙන් තමයි සංස්කාරය කියන එක හැදිලා තියෙන්නේ කියලා. ආත්මයෙන් සංස්කාරය කියන එක අපි නැහැ කිව්වට නමුත් අපේ අභ්‍යන්තරය තුල එහෙම එකක් තියෙනවනේ. හරි පුදුමයි. මේ ගොරෝසුව ප්‍රකටව නැති ඒකයි මේ ගොරෝසු ප්‍රකටව නැහැ. ඒකනේ නුවණින් ඒකනේ ප්‍රඥාවෙන් පිළිසින දකින්න තියෙන්නේ කියලා කියන්නේ. දැන් අපි හැම එකක්ම දකින්නේ නිකන් ගොරෝසුවට ප්‍රකටව දකින්න ඕන කරුණුනේ හිතන් ඉන්නේ. නමුත් මේ හැම එකක්ම සියුම්ම දකින්න තිබුණ දේවල්. ප්‍රඥාවකින් දකින්න තියෙනවා කිව්වේ ඒකයි. දුද්දසා දුරනුබෝධා කිව්වේ ඒකයි භාගතුන්. මේවා කොච්චර සියුම් ලෙස දකින්න තියෙන දේවල්ද. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ සංස්කාරය ගැනම ආත්මය කියන එක තුල තමයි සංස්කාරය තියෙන්නේ කියලා. එහෙම පුද්ගලයා හිතන් ඉන්නවා කියනවා. ඊට පස්සේ මේ රූප සංචේතනාවේ, ශබ්ද සංචේතනාවේ, ගන්ධ සංචේතනාවේ, රස සංචේතනාවේ තමයි ආත්මය තියෙන්නේ කියනවා. ඒක තමයි අර දැන් ওই පුද්ගලයා හිතන්නේ. ඒ රූප ඒ චේතනාව මෙහෙवला යා පතනවා දිව්‍ය ලෝකෙට තමයි. මේකට තමයි මම යන්නේ. ඒකට අවශ්‍ය කරන සාධකය ඔහු තුල නැහැ. එහෙම. ඔහු හිතන් හිටියේ මේ ඒ චේතනාව තුල තමයි ආත්මය තියෙන්නේ. චේතනාවක් තුල ආත්මයක් නැහැ. චේතනාව අනාත්මයි. ඒ නිසා තමයි මේ චේතනාව අනාත්මයි කියන එක තේරෙන්නේ නැති නිසා තමයි ආර විදිහට හිතනවා මෙහෙ යන්න පුළුවන්. ඇයි හිතුවේ මොකද්ද? ඒ සිතන ඍතුවිලි රටාව තුල අභ්‍යන්තරයේ තමයි තිබෙන්නේ ආත්මය කියන හැඟීම කියලා. එහෙනම් අරහං කියලා හිතපුවමනින් සුගතිය යන්නේ. දැන් කෙනෙක් හිතන්නේ අරහං කියලා හිතුවා රයිට් සුගතිය. ප්‍රඥාවකින් නුවණින් විමසිය යුතු වෙනම රටාවක් තියෙනවානේ. ප්‍රඥාව මූලික වෙච්ච ධර්මයක්. ඒකයි බුදුරජාණන්සේගේ ධර්මයේ කිව්ව අපේ ස්වාමීන් ප්‍රඥා මූලික වෙච්ච ධර්මයක් කියලා කියන්නේ. ඊළඟට විස්තර කරන රූප, වේදනා, සංඥා, චේතන ඊට පස්සේ විඥාන. විඥානය ගැන බුදුරජාණන්සේ දේශනා කරන විඥානය කොයි වගේද? ඒ තමයි ද්වයම් පටිච්ච භික්ඛවේ විඥාන සම්භූති. කරුණු දෙක එකතු විඥානයයි. ඇසයි රූපය එකතු වීම. කනයි ශබ්දයයි, නාසයයි ගඳ සුවඳයි, දිවයි රසයයි, කයයි පහසයි, මනසයි අරමුණ. එතකොට අන්නේ හැම කරුණක්ම ඒ කරුණ වලට පොදුවේ කියනවා ධම්මය කියලා. ඒ සියලු ධම්ම මනෝ සංඥා කියනවා ඒ ඔක්කොටම. මනෝමය දේවල් කියනවා.
ඒ විඥානය ඒ විඥානය මොකද හිතන්නේ? ආත්ම ඒ සියල්ල ඇසයි රූපය එකතු වීම තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන්. කනයි ශබ්දය එකතු වීම තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. නාසය ගඳ සුවඳ එකතු වීම නාසය විඥානය, දිව විඥානය, කය විඥානය, මනස විඥානය තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියලා හිතන්නේ. ඒ කියන්නේ විඥානය කියන එක භාගතුන දේශනා කරේ බිජුවටයක් කියන්නේ. බිජුවටය කියලා කියන්නේ නැවත උපතක් සකස් කරන්න පැල කරන දෙන්නේ. විඥානේ බීජය. විඥානයෙන් කරන්නේ පැල කරන දේ. ඒ පැල කිරීම එයා හිතන්නේ තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. තමාට ඕන තැනක ලස්සනට පැල කරගන්න පුළුවන් කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ එයා හිතනවා ආත්මය තුල තමයි ආත්මයෙන් තමයි විඥානය හැදලා තියෙන්නේ කියලා. ඊට පස්සේ හිතනවා ආත්මය තුල තමයි විඥානය තියෙන්නේ කියලා. විඥානය කියන කරුණ තුල තමයි ආත්මය තියෙන්නේ කියලා. ඒතකොට ඒ එක කරුණක් තුලවත් නොවේ. ඒ හැම එකක්ම අනිත්‍ය දුක අනාත්මයි. එතකොට මේ සක්කාය දිට්ඨිය දැන් ඔන්න අපි කතා කරලා අවසන් කරේ මේ 20 ආකාර සක්කාය දිට්ඨිය. ඒ ටික තමයි අර හැම එකකටම අර උපමා හතර තමයි ගන්නෙ. එහෙම. ඒ විදිහට හරි ලස්සනට විස්තර කරනවා මේ පටිසම්භිදා මග්ගප්පකරණයේ දිට්ඨි කතාවල ඒක. එතකොට විස්තර කරලා මේන් ගැලවෙන්න නූණින් ඉමසන්න ඕන කුමක්ද? අන්න හේතුඵල දහමක් වශයෙන් තමයි දකින්නේ ශ්‍රාවකයා. රූපයේ දකින්නේ හේතුඵල දහමකින් හටගත්තා වූ දෙයක්. විඳීම දකින්නේ ස්පර්ශයෙන් හටගත්තා වූ ස්පර්ශය නිරුද්ධ වීම නැති වියන්නා වූ ඵලයක් හැටියටයි. එතකොට එයාට ආත්මය කියලා දකින්න දෙයක්වත් නැහැ, විඳීමකින් ආත්මය හැදිලා කියලා දකින්න දෙයක්වත් නැහැ. මොකද්ද? ස්පර්ශයෙන් හටගත්තා වූ දෙයක් තියෙනවා. ස්පර්ශයෙන් නැති වීම නැති වෙලා යනවා. සංඥාව කියන එකක් දකින්නේ ස්පර්ශයෙන් හටගත්ත ස්පර්ශයෙන් නැති වුණා. සංස්කාර ස්පර්ශයෙන් හටගත්ත ස්පර්ශයෙන් නැති වුණා. එතකොට ඒ දැකීම ස්පර්ශයෙන් හටගන්නා වූ ස්පර්ශයෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුතු සංස්කාරයන් නිසා තමයි භව වුණත් අවසන් කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් එහෙනම් ඒකාන්ත කොට සියලු සත්වයම නිරේ යන්න ඕනේ. එහෙනම් ඒකාන්ත කොටම සුගතිවලම ඉන්න ඕනේ. එහෙනම් ඒකාන්ත කොටම ඒ කියන්නේ සසරේ දුකින් නිදහස් වීමක් නැති වෙන්න ඕනේ. මේ දෘෂ්ටි මේවට ගැලපෙනවා. ආත්මීය වශයෙන් තියෙනවා. ආත්මීය වශයෙන් තියෙනවා. එහෙනම් සසර දුකින් නිදහස් වීමක් නැහැ කවදා. එහෙම. එතකොට අන්න ඒකයි මේ සියල්ල තිබෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විදර්ශනාව තුළ. ඒකයි පව කරපු කෙනෙක් වුණත් විදර්ශනා ඥානයකින් යුක්තව ප්‍රඥාවෙන් ඔහු තේරුම් අරගෙන යන නිසා එයාට සසර දුකින් නිදහස් වෙන්න පුළුවන්. ආනන්තරීය පාප කර්ම කෙනාට නිරේ ගිහිල්ලා කවදා හරි ආපු දවසක ආයි පුළුවන්. සසර දුකින් කවදාවත් නිදහස් වෙන්න බෑ කියලා එක බුදුරජාණන් දේශනා කරන්නේ නැහැ. එයා ඒකාන්ත කොට නිරේයයි. ගිහිල්ලා එතනින් ආයේ චුත වෙලා කොහොමද හරි ආපු දවසක දැන් අපි අහලා තියෙන දේවදත්ත උනත් ඔය අටුවාවේ තියෙන්නේ මොකක්ද අර පසේ බුදු කෙනෙක් වෙනවා කියලා. එතකොට යම් පිළිසරණක් තියෙනවා. යම් රැකවරණයක් තියෙනවා. එහෙනම් එයා ඒක පව කරපුණ හැමදාම එහෙනම් ඒක එහෙනම් මේ විදිහට ගත්තොත් එහෙම හැමදාම මේ සංස්කාරය ඒතර ආත්මයි. එහෙනම් ඉන්න ඕන. ආත්මය කියන වචනේ ඉන්න කලින් තව කරුණු දෙකක් තියෙනවනේ. ආත්මය කියන වචනේ තුල තිබෙන්නේ මොකද? සැපයි කියන එකත් නිට්ටයයි කියන එකත්. අනාත්මය කියන වචනේ තුල තිබෙන්නේ දුක කියන එකත් අනිත්‍යයි කියන එකත්. මොකද අනිත්‍ය කියන දේ තමයි දුකට. දුක කියන දේ තමයි අනාත්මය. යමක් නිට්ටයයි නම් ඒ සුඛයි, සුඛයි නම් ඒ ආත්මයි. නමුත් ලෝකේ යථාර්ථය කොහොමද? අනිත්‍ය දුකයි අනාත්මයි. අනෝකේ යථාර්ථය. එතකොට සීල සූත්‍රයේ විස්තර කරන්නේ මොකද්ද? සෝවාන් ශ්‍රාවකෙක් වෙන්න අන්නේ කෙනා විමසිය යුත්තේ පංච උපාදානස්කන්ධය හේතුඵල ධාමයෙන් හට අරගෙන හේතු නැතිවීමෙන් නැති වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා. අනිත්‍යයි දුකයි අනාත්මයි. අන්නේ විදිහට විමසනකොට මේ සක්කාය දිට්ඨිය අන්න ගැලවෙනවා කියනවා. ඉතින් ටික යාට දුර වෙන්න ඇයි යාට කෙමෙන් කෙමෙන් අවබෝධ වන්නේ අර 11 ආකාරයෙන් යුතු රූපය ගැනයි. 11 ආකාරයෙන් යුතු විඳීම ගැනයි. 11 ආකාරය කියලා කිව්වේ අර කාලය සහ අවකාශය අතර පවතින ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත දුර ළඟ අතීතය අනාගත වර්තමාන කියන ඔය කාලයත් සහ අවකාශයත් අතර පවතින විඳීම. කාලය සහ අවකාශය අතර පවතින සංඥාව. කාලය සහ අවකාශය අතර පවතින සංස්කාරය. කාලය සහ අවකාශය අතර පවතින විඥානය. එහි යථා ස්වභාවය තමයි අන්න ඔහු තේරුම් ගන්නේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. මෙතන සැබෑ ලෙසම තිබෙන්නේ අනිත්‍ය කියන එකමයි. මෙතන සැබෑ ලෙසම තිබෙන්නේ දුකයි. මෙතන සැබෑ ලෙසම තිබෙන්නේ අනාත්මයි කියලා දකින්න. අන්න ඒකට තමයි කිව්වේ සත්‍ය ඥානය කියලා.
ඒ සත්‍ය තමයි මොකද්ද? අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන සත්‍ය. ඒ සත්‍ය තමයි ඔහු අන්න පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්නේ අරහත් වෙයි. සත්‍ය මේකනම් ඒකාන්ත කොට අනිත්‍ය කියන දැක්මක් තමයි, දැකීමකට තමයි අන්න ඥානය, සත්‍ය ඥානය කියලා කියන්නේ. ඒ සත්‍ය ඥානයෙන් දකින්න දේ තමයි අන්න යට කෘත්‍ය කරන්න තියෙන්නේ. අන්න ප්‍රහාණය කරන්න මොකද්ද? දැන් තණ්හාව කියන එක දුක හදලා දෙනවා. පංච උපාදානස්ක රූප වේදනා සංඥා සංඛාරය කියන එක අවබෝධ කරන්න පිළිසින දකින්න. ඒ සඳහා තිබෙන මාර්ගය ප්‍රගුණ කරන්න. ඒකට අන්න ඔහුට සාක්ෂාත් වන්නේ මොකද්ද? නිවන. අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ග දුරු කිරීමෙන් අන්න නිවන ඔහුට සාක්ෂාත් වෙනවා. කොහොම තමයි අන්න රහතන් වහන්සේ නමක් බවට පත්වන්නේ ශ්‍රාවකී. ඒක තමයි මාර්ගයේ පිළිවෙල. අර සාංශ චක්කු සූත්‍රය අපිට සාකච්ඡා කරලා මුණ ගැහුණේ ඒකෙත් අපිට මතකයි ඇස අනිත්‍යයි කියන දැක්ම තමයි සෝතාපන්න ශ්‍රාවකයාට එන්නේ. ඒතර මෙතනත් පංච උපාදානස්කන්ධේ දකින්න තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ කියන්නේ අර ස්වාමීන් මතක් කළා වගේ එතන දැක්ම එතන පාළියේ තිබුණේ ජානාති පස්සති. දකින්නේ මොකක්ද? අනිත්‍ය දුක අනාත්ම. ඒක තමයි පස්සති. ඒක තමයි ඔහු අන්න වටහා ගන්න. අනිත්‍ය සහ දුක සහ අනාත්මය. එතකොට මේක තමයි පංච උපාදානස්කන්ධය තුල මේ තියෙන සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න තියෙන මාර්ගය. ඒ තමයි යා විෂයාකාර විදිහට සාංශ මතක් කරා වගේ තියෙන දෘෂ්ටිය අනිත් පැත්ත හරවන්න. එයා දකින්න ඕනේ අනිත්‍ය විදිහට සහ දුක් විදිහට අනාත්ම විදිහට කියන කාරණේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි ශ්‍රාවකයාගේ අපි සාකච්ඡා කරමින් ඉනවා. දැන් අපි දැන් කතා කරේ සක්කාය දිට්ඨිය. ප්‍රහාණය ගැන කොහොමද සක්කාය දිට්ඨිය ප්‍රහාණය සහ සක්කාය දිට්ඨිය බැඳලා තියෙන ආකාරය. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන අපි ස්වාමීන් වහන්සේ මතක් කරේ මේ ශ්‍රාවකයා දැන් ඇත්තටම හේතුඵල ධහමකින් තමයි රූපය කියන එක හට අරන් තියෙන්නේ. වේදනාව කියන එක හට අරන් තියෙන්නේ. සංඥාව, සංස්කාර, විඥාන කියන එක. ඒතර මේ හේතුඵල ධහමින් දකින්න නැතුව තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් ආත්මීය වශයෙන් දකින්න එක තමයි සාමාන්‍ය ශාස්ත්‍රය යන සත්‍යයේ ස්වභාවය. එතකොට මේකෙන් නිදහස් වෙන්න භාගතුන් වහන්සේ වදාළ මාර්ගය තමයි මහණෙනි අනිත්‍ය විදියට මේක දකින්න. දුක් විදියට දකින්න සහ තමාගේ වශයෙන් පවත්වන්න දෙයක් බැරි දෙයක් හැටියට දකින්න කියන එක. ඉතින් සාංශ කොහොමද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන අපි තව පොඩ්ඩක් පැහැදිලි කරලා කොහොමද මේ දකින්න කියන එක. ඒ කියන්නේ ප්‍රඥාව මූලික වෙලා කොහොමද අපි දැන් ගොඩාක් අය සාංශ හුරු වෙලා තියෙන එක තමයි අනිත්‍යයි අනිත්‍යයි කියන එක. කියන්නේ වචන මාත්‍රකින් සිහි වෙනවා. දුකයි දුකයි කියන එක වචන මාත්‍රකින් සිහි කරනවා. අනාත්මයි කියන එක වචන මාත්‍රකින් සිහි වෙනවා. කොහොමද ධර්මයේ තුලින් ඊට ඔබට ගිහිලා මේක හැබෑ විදිහටම ප්‍රඥාව තුලින් දකින්නේ? හොඳ ප්‍රශ්නයක් අපේ ස්වාමීන් වහන්සේ ඇහුවේ මේ අවසාන වෙලාවට. එතකොට අනිත්‍ය කියන එක අපිට අර වචනයකින් දකින්න පුළුවන් එක නෙමෙයි. එහෙම. දුකයි කියන එක අපේ ස්වාමීන්සෙත් කලින් වැඩසටහනක අපි මතකයි ස්වාමීන් වහන්සේම කිව්වා දුකයි කියන එකේදී අර ඇසට සුදාපු පමණින් ඒක දුකයි කියන එක නෙමෙයි. ඒක ලෝකේ තියෙන දෙයක්. ඒක තමයි ලෙඩවීම කියන එක මුණ දෙන්න තියෙන යථාර්ථය. එහෙම. ඒ පිළිබඳ අවබෝධයෙන් කලකිරීමක් කියන එකක් මෙතන තියෙනවා. ඒකට කියනවා ධර්මයේ වචනය නිබ්බිදා කියලා. එහෙම. නිබ්බිදාව කියලා කියන්නේ අවබෝධයෙන් කලකිරීම කියන එක. කලකිරෙනවා. එහි සුද ආවා. අනේ මගේ හැමෝ මේ වුණ කලකිරුණා. සුද අයින් කරා හොඳ වුණා. කලකිරීම එතකොට මොකද උනේ? එහෙම එකක් නැහැ නේ. එහෙම. එතන අවබෝධය කියන එක නැහැ. නැහැ. අවබෝධයෙන් කලකිරෙනවා කියලා කියන්නේ යාට සුදාව නැතත් කලකිරුණා. ඒක නිබ්බිදා කියන වචන තේරුම මේකයි. එතකොට ඒ අවබෝධයෙන් කලකිරීම නිබ්බිදාව කියන වචනේ කරුණ කෙනෙකුට ප්‍රයෝජන වෙන්න උපකාර වෙන්නේ මේ හේතුඵල ධර්මොත්. පටිච්චසමුප්පාදයේ උස්සේ නුවණින් විමසීමක්. ඒකට කියන්නේ අපි දැන් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. නුවණින් විමසන්න ඕනේ ආන්නේ ඒකයි. දැන් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අනිත්‍ය 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 කියලා අපි හිතුවා කියමු. දුකයි 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 කිය හිත හිත ඉන්නවා. අනාත්මයි අනාත්මයි කිය හිත හිත ඉන්නවා. කවදාවත් එයාට අනිත්‍ය දුක්ඛ අනාත්මයේ පිළිසඳ අවබෝධ දැකීමේ හැකියාවක් ඉන්නේ නැහැ. ඔය ගොඩාක් සමහර අයට අනිත්‍ය අනිත්‍ය කිය එළි වෙනකන් කිය හිටියත් දුකයි කිය හිටියත් අනාත්මයි කිය හිටියත් ගොඩක් අය එතකොට හිතන්නේ මට විදර්ශනාව දැන් තේරිලා හිත තැම්පත් වෙනවා. දැන් තැම්පත් වෙනකොට කෙනෙක් හිතන්නේ මගේ හිත දැන් තේරිලා කියලා. නේ අනිත්‍ය අනිත්‍ය කියන්නේ මේ ඕම් ඕම් ගහ හරි බ්‍රූම් බ්‍රූම් ගහ හරි මොනවා හරි කිය හිටියත් හිත තැම්පත් වෙනවා.
නිකන් අනිත්‍ය දුකයි අනාත්මයි කියප එකකින් වෙන්නේ ඒ වචනේ තුළට හොඳ හිත හුරු වෙලා සමතයක් ඔස්සේ හිත තැම්පත් වෙන එක. ඒක විදර්ශනාවක් නෙමෙයි. විදර්ශනාවකින් අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ ඔහුට සම්පූර්ණයෙන්ම තිබිය යුත්තේ හේතුඵල ධර්මයි. හේතුඵල ධර්ම කියන්නේ 아무දු දෙයක් නෙමෙයි පටිච්චසමුප්පාදය. ඒකම තමයි සාමාන්‍ය මට මතක් වුණේ ධම්සක් පැවතුම් සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට මේ යංකින්චි සමුදය ධම්ම සබ්බන්තං නිරෝධ ධම්ම. හේතුන්ගෙන් හටගත්තද ඒක හේතු නැතිවීම කියන ඥාණය පහළ වෙන්නේ. එතනත් මේ හේතුඵල ධර්ම තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. අනිත්‍ය කිව්වේ ඒකනේ අපේ ස්වාමීන් වහන්සේ. දැන් ඒ දැක්ම නැති නිසා රූපේ ආත්ම වශයෙන් හරි. අර දැන් විෂයාකාර විදිහට වේදනා සංඥා ඔක්කොම ඒ ටික ඔක්කොම ගන්නෙ මොකක්ද? ඒ වේදනාව ස්පර්ශයෙන් හටගත්තා ස්පර්ශයෙන් නැති වෙනවා කියන එකක් එයා දන්නේ. එයා සිහි කරන්නේ. එයා සිහි කරලා නැහැ. රූපේ කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක්. ඒ රූපේ ආහාර සමුදය රූප ආහාර හතර ඇති කල්ලි තමයි මේ වෙන්නේ මේ කතන්දරේ. එයා දන්නේ එයාට දැක්මක් නැහැ. ඒ නිසා තමයි අර විදිහට යහුවෙන්නේ. විඥානය කියලා කියන්නේ නාම රූප ධර්මයන්ගේ පැවැත්මක් කියන එක එයා දන්නේ. මෙතන තියෙන්නේ ඒ හේතුවට යන එක. එතකොට නාම රූප කියන එකක් විඥානය කියන්නේ තව එකක්. නාම රූප කියන්නේ හේතුව. ඒ හේතුවේ ඵලය තමයි විඥානය. ඊට පස්සේ දැන් ධර්මයේ තුල තියෙන විශේෂත්වය තමයි ඊට පස්සේ දැන් විඥානයේ දැන් අපි කියමු මෙහෙම විඥානයේ කියන ඵලය හටගන්න හේතු බුතුනේ නාම රූප ධර්මයන්. එතකොට විඥානයේ අනිත්‍යනේ නාම රූප කියන කරුණ ඇතිවීමෙන් හටගත් කල්ලි හටගත්තේ නාම රූප නිරුද්ධ වෙන කල්ලි නිරුද්ධ වෙන හින් විඥානයේ අනිත්‍යයි. එතකොට නාම රූප කියන එක නිට්ටය වෙන්නේ නැහැ. නාම රූප කියන එක සැප වෙන්නේ නැහැ. නාම රූප කියන එක ආත්ම වෙන්නේ නැහැ. ඒ ඵලය හටගන්න හේතු වෙච්ච හේතු සාධකයක් ඒකත් අනිත්‍යයි. ඒකත් දුකයි ඒකත් අනාත්මයි. ඒකයි ශ්‍රාවකී අවබෝධය කියලා කියන්නේ. දැන් මෙතනින් නතර වෙන්නේ ඒ කියන්නේ නාම රූප දෙකල්ලි විඥාන හැටගත්ත නාම රූප නිරුද්ධ වෙන කල්ලි විඥාන නිරුද්ධ වෙනවා. එච්චරයි. එහෙම එකක් නෙමෙයි. සතර මහා ධාතුන් හැටගත්ත සතර මහා ධාතුන් එතන එච්චරයි. එතකොට යාට වෙන්නේ මොකද? අර සතර මහා ධාතු ටික ස්පර්ශේ හරි නාම රූප වල හරි එයා හිතන්නේ ඒකම විතරයි කියලා. නෑ බුදුරජාණන් දේශනා කරන නාම රූපත් කියන්නේ එක්තරා ඵලයක්. ඒ නාම රූප ඇතිවන්නත් හේතුවක් වෙනවා. මේ හරි පටිච්චසමුප්පාදේ හරි ලස්සනයි. හේතුව ඵලය වෙනවා ආය ඵලය හේතුවක් වෙනවා හේතුවක් ආය ඵලය වෙනවා. කෙරවලක් නේ හේතුඵල හැම එකකින්ම මෙතන නතර වෙන එකක් නෙමේ. දැන් ඕක හරි ලස්සනට අපේ ස්වාමීන් වහන්සේ තියෙනවා මේ වෙලාවට මතක් කළේ මේ පොත් වහන්සේගෙම පටිසම්භිදා මග්ගප්පකරණයේ තියෙනවා ආස්වාද දෘෂ්ටිය කියලා. ආස්වාද දෘෂ්ටිය කියන්නේ ආස්වාදී කියන වචනේ ධර්මයේ තියෙන්නේ. එතකොට ආස්වාද දෘෂ්ටිය විස්තර කරන තැන කොහොමද ඒකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. දැන් ආස්වාදය කියලා කියන්නේ සැප්තුට සහ සොම්නසටනේ. එතකොට දැන් සතුට සහ සොම්නස කියන කරුණු දෙකට මෙන්න මෙහෙම එක. ඔන්න මේ හරි ලස්සන. ඔන්න ආස්වාද දෘෂ්ටිය කියන තැන විස්තර කරනවා. දැන් මේ ආස්වාද දෘෂ්ටි ගොඩක් මෙතන මේ ඔක්කොම දුරු වෙන්නේ මේ සෝවාන් වෙනකොට. ඒ තමයි කියන්නේ මෙහෙම රූප උපාදාන ස්කන්ධය පිණිස යම් සුඛක් සොම්නසක් උපදීද ඒ රූපී ආස්වාදය. හරිනේ සූත්‍ර පිටකේ තියෙන විදිහට. සූත්‍රයේ තියෙනවා. ඒ ආස්වාදයේ පිනිස ඒ ආස්වාදයට සතුට සහ සොම්නසට මොකද්ද කියන්නේ? අබිනිවේෂ පරමාර්ශ දෘෂ්ටිය කියලා කියනවා. ඒකට අන්න එයා බැස ගන්නවා කියනවා. අබිනිවේෂ කියන්නේ බැස ගැනීම. හොඳට කිඳා බැස ගැනීමකින් අන්න එයා දෘෂ්ටිගතක වෙනවා. මොකක්ද මේ රූපයෙන් තමයි මේ ආස්වාදය ඇතිවන්නේ. ආස්වාදයේ කියන කරුණ තුලින් තමයි මේ රූපයක කියන පැවැත්මක් පැවතින්නේ. නමුත් බුදුරජාණන් දේශනා කරනවා මොකද්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා නෑ එහෙම නෙවෙයි කියලා. ආස්වාදයේ කියන්නේ දෘෂ්ටියක් නෙවෙයි කියනවා. දෘෂ්ටිය කියන්නේ දිට්ඨිය ආස්වාදයක් නෙවෙයි. ආස්වාදයේ දෘෂ්ටියකදුත් නෙවෙයි. දෘෂ්ටි අනෙකකි. ආස්වාදය අනෙකකි කියනවා. ලෝකේ ආස්වාදය කියන එක එතකොට අයින් කරන්න බෑ. ආස්වාදයේ කියන එක තියෙනවා. අන්න ඒකට දෘෂ්ටි ගතික වෙන එකයි වැරද්ද. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒතර මේ හැම එකකම තියෙන්නේ ඔය විදිහට ආස්වාද දෘෂ්ටිය මේ විස්තර කරගෙන යන හරි ලස්සනයි. එතකොට මේ
එතකොට හොඳට තේරෙනවා හේතුඵල ධමක කියන්නේ. ඒකයි මේ හැම හේතුඵල ධම හැම එකකටම තිබෙන්නේ භාගතුන දේශනා කළා න්‍යායක් කියලා එකක්. ඒ න්‍යාය මොකද්ද? ඒකයි බුදුරජාණන් දේශනා කළේ ආර්ය න්‍යාය කියලා. මේ ඇති කල්ලි මේ ඇති වේ. නාම රූප ඇති කල්ලි විඥානය ඇති වේ. මේ උපදින කල්ලි මේ උපදී. නාම රූප උපදින කල්ලි විඥානය උපදී. මේ නැති කල්ලි මේ නැති වේ. නාම රූප නැති කල්ලි විඥානය නැති වේ. මේ නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වේ. නාම රූප නිරුද්ධ වෙන කල්ලි විඥානය නිරුද්ධ වේ. ඒ කියන්නේ අනිත් පැත්තට හිතන් එනවා. නාම රූප නිරුද්ධ වන්නේ කුමක් නැති කල්ලිද? මේ විඥානය නිරුද්ධ වන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද? නාම රූප නිරුද්ධ වීම. නාම රූප නිරුද්ධ වන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද? සංස්කාර නිරුද්ධ වීම. සංස්කාර නිරුද්ධ වන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද? අවිද්‍යාව නිරුද්ධ. අවිද්‍යාව ඇතිවන්නේ අවිද්‍යාව නිරුද්ධ වන්නේ කුමක්? එතන කියන අන්න ආශ්‍රව කියලා. ආශ්‍රවයම. ආශ්‍රවයට හේතුව මොකද්ද? අන්න අවිද්‍යාවයි කියන්නේ. අවිද්‍යාවට ආයේ මොකද්ද? ආශ්‍රවයි කියන්නේ. ආශ්‍රවයට ඔන්න අවිද්‍යාව කියන. අවිද්‍යාවට ඊට පස්සේ හේතුව ආයි සංස්කාර. ඇතිකල්ලි සංස්කාර ඇතිකල්ලි විඤ්ඤාණ ඔය විදිහට බලන්න. මේ එකින් එකට හැම එකක්ම සම්බන්ධයි. හේතුඵල ධම. හේතුඵල විතක හේතුව ඵලයක් වෙනවා. ඒ ඵලය විතක හේතුවක් වෙනවා. මේ හැම එකකම තියෙන හේතු ඵලයක් හේතුවක් ඵලයක් හේතුවක් ඵලයක් යන ගමනක්. අන්නේ ස්වභාවය තමයි ශ්‍රාවකයාට. එතකොට අන්න ඒ තුල මම කියලා කෙනෙක් දකින්නේ නැහැ යාට. ඒ තිබෙන්නේ හේතුවක් තියෙනවා ඵලයක් තියෙනවා. ඒ ඵලෙ විතක හේතුව වෙච්ච එකට ඒ විතක හේතුව වෙච්ච එකෙත් මම කියලා දෙයක් දකින්නේ නැහැ. ඇයි ඒකත් අනිත්‍යයි. මේ වෙලාවේ ඵලයක් වෙච්ච එකත් මම කියලා දකින්නේ නැහැ. ඇයි ඒකත් අනිත්‍යයි. ඒතර මගේ ආත්ම වශයෙන් ගන්න කිසිවක් නැහැ කියලා කියන්නේ අන්න ඒකයි. ඕක තමයි ඉතින් දැකලා ප්‍රඥාවෙන් පිළිසිඳ අවබෝධ කරගන්න තියෙන අරහත් වේ කියලා. එහෙම. ඉතින් ඕක තමයි ඉතින් දුෂ්කර දේ. එහෙම. ඕක තමයි සැබෑ විදර්ශනාව කියලා කියන්නේ. ඉතින් ඕක දැක්කොත් ආස්වාදයට වේවා ඒක දැන් ආදීනවේ කියන එකත් ලෝකේ අන්න දැන් ආදීනවේ කියන එක ලෙඩ වෙනවා. ඒක ලෝකේ තියෙනවා. ඇහි සුදේනවා කියන එක තියෙනවා. එතකොට මේකෙදිත් විස්තර කරනවා ආදීනව දෘෂ්ටියේදී તો විස්තර කරනවා මොකද්ද? ආදීනවේ කියන දෘෂ්ටියක් නෙවෙයි. දෘෂ්ටිය කියන්නේ ආදීනවයකත් නෙවෙයි. ආදීනව එකක් දෘෂ්ටිය අනිකක්. එහෙනම් දැන් අර ස්වාමීන් කිව්වේ ආදීනවේ කියන එක තමයි අපි දෘෂ්ටියක් ලෙස අරන් ඉන්නේ. ඒ නිසා තමයි අනේ සුදාවා අනේ ඒක තමයි අපිට දුකයි කියලා හිතෙන්නේ. නමුත් ඒක දෘෂ්ටියක්. ඒක ප්‍රඥාවෙන් දැකපු දුක තේරුම් යාමක් නෙමෙයි. ඒක දෘෂ්ටිය. ඒකට කියන ආදීන දෘෂ්ටිය. එහෙම. ඒක වැරදියි. එහෙමයි සාංශ. අදත් අපි සාකච්ඡා කළේ මේ එතකොට කොහොමද මේ සක්කාය දෘෂ්ටිය ඔස්සේ සත්‍යය මේ සසරට බැඳිලා තියෙන ආකාරය සහ කොච්චර සියුම් විදිහට අපේ ජීවිතේ මේ සක්කාය දෘෂ්ටිය කියන එක ක්‍රියාත්මක වෙනවා වැඩ කරනවාද කියන කාරණේ. ඉතින් ඒක ඇත්තටම දකින්න තියෙන්නේ ශාන්සි කිව්වාගේ ප්‍රඥාව මුල් වෙලා. එහෙමයි. අපි සාමාන්‍ය මේ හිතන මේ සිතවිල්ලකින් දකින්න තියෙන කන් නෙවෙයි. ඇත්තටම. ඉතින් අද දවසේ මේ විදිහට අපි සාකච්ඡා කළා මුල්ම කාරණේ විදිහට සක්කාය දෘෂ්ටි නැති කරන ආකාරයේ ප්‍රහාණය වෙන ආකාරයේ සෝතාපන්න ශ්‍රාවකයා තුළ පිහිටන ලක්ෂණයක්. ඉතින් ශාන්සි අදටත් අපි මේ වැඩසටහන අවසන් කරන්න කලින් පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. ඉතින් අපි විසින් රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවියන් සදවිලෝ වාසී සියලු දෙවියන් ප්‍රධාන සියලු බ්‍රහ්මයන් ප්‍රධාන සියලු දෙවියෝ බ්‍රහ්මයෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය සැපයෙන් වඩා වර්ධනය වෙත්වා. දෙවියන්ටත් ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම රැස් කරගත් සීලෝම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දේවයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම ඔබ අප සීලෝම දෙනා නමින් මේ පරලෝකීය සීල ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. වහවහ සසර දුකින් නිදහස් වීමට මේ පින් උපකාර වෙත්වා. විශේෂයෙන්ම අද දවසේ මේ උතුම් පටිසෝතගාමි සදහම් කතිකාවතට වැඩමව වදාළ අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මේ සීල් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී මහා සංඝරුවනට රටලෝ වාසී මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජිකින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණසම වාසනාව ලැබෙත්වා.
හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.